හරි. ප්‍රශ්නාංක 131 බලන්න. අපෙන් අහනවා ජංගම නොවන වගකීම්. ජංගම නොවන වගකීම් ගන්න පුළුවන් අපිට සූත්‍රයක් ඇතුළෙන්. මොකද්ද? ණය හිමිකම් සූත්‍රය ඇතුළෙන්. බලන්න. ප්‍රශ්නාංක 1ට උත්තරය ගන්න පුළුවන් ජංගම නොවන වගකීම් අනු හිමිකම් කියන එකෙන්. හිමිකම එකක් නම් ජංගම නොවන වගකීම් 0.5ක්ලු. කියන්නේ එකෙන් භාගයක්. ගානේ තියෙනවා ප්‍රකාශිත ප්‍රාග්ධනය 400යි රඳවාගත් ඉපයුම් 600යි. ඒ කියන්නේ හිමිකම රුපියල් 1000යි. අන්න මට පුළුවන් වුණා හිමිකම හොයාගන්න 400 ධන 600 සමානයි හිමිකම 1000යි. එහෙනම් හිමිකම 1000ක් නම් ජංගම නොවන වගකීම් කීයද? 500යි. හරිම සරලයි. ඒ අයිටමේ අන්තර්ගත වන සූත්‍ර දැනගන්න විතරයි ඕනි. එන්න අංක 2. අංක 2 2009 3.31 දිනින් අවසන් වර්ෂයේ වික්‍රම පිරිවැය. වික්‍රම පිරිවැය හොයාගන්න නම් මම යොදා ගන්න ඕනේ සූත්‍රය මොකද්ද? වික්‍රම පිරිවැය හොයාගන්න නම් මම යොදා ගන්න ඕනේ සූත්‍රය මොකද්ද? වික්‍රම පිරිවැය හොයාගන්න නම් මම දාන්න ඕනේ සූත්‍රය සාමාන්‍යයෙන් වික්‍රම පිරිවැය තියෙනවා. තොග රැඳුම් කාලය කියන එකෙත් තියෙනවා. නැත්තම් තොග පිරිවැටුම් අනුපාතය කියන එකෙත් තියෙනවා. තොග රැඳුම් කාලය කියන එකෙත් තියෙනවා. තොග පිරිවැටුම් අනුපාතය කියන එකෙත් තියෙනවා නේද? එහෙනම් බලමු තොග පිරිවැටුම් අනුපාතය දීලා නේද? එහෙනම් ඒකෙන් හදමු ගන්න. එන්න ගන්න තොග පිරිවැටුම් තොග පිරිවැටුම් අනුපාතය නේද? එන්න තොග පිරිවැටුම් අනුපාතය කියලා ගන්න. හරි. එහෙනම් බලන්න තොග පිරිවැටුම් අනුපාතය සමානයි විකුණුම් පිරිවැය බෙදනවා සාමාන්‍ය තොගෙන්. විකුණුම් පිරිවැය සාමාන්‍ය තොගෙන් බෙදලා මම ගන්නවා තොග පිරිවැටුම් අනුපාතය. ඉතින් දැන් තොග පිරිවැටුම් අනුපාතය මට හදන්න දෙයක් නෑ. ඒක දීලායි තියෙන්නේ නේද? කීයද? වාර 4ක් කියලා දීලා. දැන් මම හොයාගෙන යන්නේ කවද විකුණුම් පිරිවැය. විකුණුම් පිරිවැය නම් x බෙදීම සාමාන්‍ය තොගය. සාමාන්‍ය තොගය නෑනේ. සාමාන්‍ය තොගය නෑ. සාමාන්‍ය තොගය දීලා නැහැ. නේද? සාමාන්‍ය තොගය දීලා නැහැ. දැන් බලන්න. දැන් මේ පාරෙන් යනකොට මට මේ සාමාන්‍ය තොගය ඕනේ. සාමාන්‍ය තොගයක් දීලා නෑ ගන්න. සාමාන්‍ය තොගය දීලා නැත්තම් දැන් මොකක්ද කරන්නේ? සාමාන්‍ය තොගය දීලා නෑ. එහෙනම් අපිට ඒ පාරෙන් යන්න බෑ. එහෙනම් ඒ පාර වාලා දැම්මා. ඒ පාරෙන් යන්න බෑ උත්තරේට නේ. අපිට ඕනි මෙයාවනේ හොයාගන්න. එයාව හොයාගන්න නම් මෙයක් නෑ. ඌවත් හොයන්නේ. දැන් සූත්‍රයේ මේ තුන් දෙනාම නැති වුණොත් නේ සූත්‍ර හොයන්න බෑනේ. එහෙනම් වෙන සූත්‍රයකට යන්න. අපි යම් බලන්න වත්කම් පිරිවැටුම් අනුපාතයට මුළු වත්කම් පිරිවැටුම් අනුපාතය. වත්කම් පිරිවැටුම් අනුපාතය. වත්කම් පිරිවැටුම් අනුපාතයෙන් යම් බලන්න. වත්කම් පිරිවැටුම් අනුපාතය සමානයි විකුණුම් බෙදීම මුළු වත්කම්. ඕකෙන් ගිහලා බලමු පුළුවන්ද කියලා. ගානේ කො මුළු වත්කම් දීලා නැහනේ. මාර.
ගානේ මුළු වත්කම් දීලා නැහැ. බලමු දීලා නැත්තේ මොනවද කියලා බලමු. මේ වත්කම් සමානයි හිමිකම් ධන වගකීම්නේ. හරිද? හිමිකම් ධන වගකීම්නේ. හිමිකම් ධන වගකීම්නේ. බලන්න. හිමිකම් තියෙනව නේද? ප්‍රකාශිත ප්‍රාග්ධනයේ රඳවාගත් ඉපයුමුන්. එකතු කරන්න. 400යි 600යි. 400යි 600යි. ඊළඟට ධන වගකීම් මතකද? ජංගම නොවන වගකීම් 500ක් කියලා හොයාගත්තා මෙතනින්. එහෙනම් ජංගම නොවන වගකීම් 500යි. ගානේ දීලා තියෙනවා ජංගම වගකීමුත් 500යි කියලා. ගානේ දීලා තියෙනවා ජංගම වගකීමුත් 500යි කියලා. එහෙනම් ධන 500යි. ධන 500යි. නේද? ධන 500යි. අන්න එතකොට අපිට උත්තරයක් එනවා බලන්න ලස්සනට. හිමිකම් වල එකතුව 1000යි. වගකීම් වල එකතුව 1000යි. එතකොට දෙන්නගෙම එකතුව 2000යි. දෙන්නගෙම එකතුව එහෙනම් 2000යි. දෙන්නගේ එකතුව කාටද සමාන? කාටද සමාන? මුළු වත්කම් වලට සමානයි නේද? එහෙනම් අන්න පාර දැක්කද? මේ පාරෙන් එන්න බැරි නම් ඒ පාරෙන් එනවා. අන්න ඒ පාරෙන් ඇවිල්ලා දානවා මුළු වත්කම් 2000. විකුණුම් වලට x. විකුණුම් වලට x. බලන්න වත්කම් පිරිවැටුම් අනුපාතය දීලා නේද? වාර 2යි. වාර 2යි. එහෙනම් x හොයමු හරස්ම දාලා 4000 සමානයි x. එහෙනම් විකුණුම් සමානයි 4000යි. නේද? විකුණුම් සමානයි 4000යි. දැන් විකුණුම්ගෙන් කොහොමද විකුණුම් පිරිවැය යන්නේ? බලන්න. විකුණුමෙන් විකුණුම් පිරිවැයට යන්නේ කොහොමද? විකුණුමෙන් විකුණුම් පිරිවැයට යන්නේ බලන්න දල ලාභ අනුපාතය දීලා තියෙනව නේද? නෑ. සුද්ධ ලාභ අනුපාතයක් දීලා තියෙනවා. දල ලාභ අනුපාතයක් දීලා තියෙනවනේ. දල ලාභ අනුපාතය දීලා තියෙනවා. දල ලාභ අනුපාතයක් දීලා තියෙනවා කියලා කියන්නේ දල ලාභ අනුපාතයක් දීලා තියෙනවා කියලා කියන්නේ විකුණුම් වලින් 30ක් ලාභයි. විකුණුම් වලින් 30ක් ලාභයි කියලා තමයි දල ලාභ අනුපාතයෙන් කියන්නේ. එහෙනම් බලමු දල ලාභය. දල ලාභය සමානයි 4000න් 100න් 30 සමානයි 1200යි. දල ලාභය 1200යි. දල ලාභය 1200යි. හරි. දල ලාභය 1200යි. එහෙනම් දල ලාභය 1200ක් නම් 4000 විකුණුමයි විකුණුම් 4000යි 4000න් විකුණුම් පිරිවැය අඩු කරාම තමයි දල ලාභය එන්නේ. දල ලාභය එන්නේ. එතකොට දල ලාභය 1200ක් නම් කීයක් අඩු වෙන්න ඕනිද? කීයක් අඩු වෙන්න ඕනිද? 2800ක් අඩු වෙන්න ඕනිනේ. අන්න දැක්කද විකුණුම් පිරිවැය හොයාගත්ත දැක්කද? අන්න දැක්කද? විකුණුම් පිරිවැය හොයාගන්න ගහපු වටේ අන්න දැක්කද? විකුණුම් පිරිවැය හොයාගන්න ගහපු වටේ මුලින්ම කරේ මොකද්ද? තොග පිරිවැටුම් අනුපාතයෙන් යන්න ගියා බෑ පාරේ ඉඩමදි. පාර වැහුවා. ඊළඟට මුළු වත්කම් පිරිවැටුම් අනුපාතයෙන් ගියා. විකුණුම් හොයාගත්තා. විකුණුම් මැසුරෙන් ද ලාභය වුණා. ද ලාභයයි විකුණුම් අතර වෙනස විකුණුම් පිරිවැය කියලා ගත්තා. එහෙනම් විකුණුම් පිරිවැය අපි සොයාගත්තා. එහෙනම් දෙවෙනි එකට උත්තරේ හරි. දෙවෙනි එකටත් උත්තරේ හරි. හරි. ඊළඟ ප්‍රශ්නාංක තුල අවසාන තොගය
නේද? අවසාන තොගය අපෙන් අහන්නේ නේද? අවසාන තොගය අහනවා. එතකොට අවසන් තොගය අහනකොට කොහොමද අපි අවසන් තොගය හොයාගන්නේ? අපිට අවසන් තොගය හොයන්න පුළුවන් නේද? මොකෙන්ද? තොග පිරිවැටුම් අනුපාතය යොදාගෙන තොග පිරිවැටුම් අනුපාතය යොදාගෙන එන්නේ ගාන අංක 3 තොග වැටුම් අනුපාතය සමානයි විකුණුම් පිරිවැය බෙදීම දරලා විකුණුම් පිරිවැය බෙදීම සාමාන්‍ය තොගය. මම කිව්වා වසරේ සාමාන්‍ය තොගය ගන්න බැරි නම් අවසන් තොගය ගන්න කියලා. එහෙනම් දාන්න සාමාන්‍ය තොගය. දැන් ඔයා තොග පිරිවැටුම් අනුපාතය වාර ගන්න දන්නවා. කීයද? වාර 4යි. විකුණුම් පිරිවැයක් දන්නවා 2800. දන්නේ නැත්තේ සාමාන්‍ය තොගයේවත් අවසන් තොගය. එහෙනම් හරස් ගුණ 4x 2800යි දෙපැත්තම බෙදුවා 4ෙන් x සමානයි උත්තරේ කීයද එතකොට 700යි. එහෙනම් අවසාන තොගය සමානයි 700යි. දැක්කද? ඒකෙදි මම අදහස් කළේ අවසන් තොගය දී ඇති විට එය සාමාන්‍ය තොගය ලෙස ගන්න. සාමාන්‍ය තොගය දී ඇතනම් එය අවසන් තොගය ලෙස සලකන්නත් පුළුවන්. එහෙනම් අපි සාමාන්‍ය තොගය ලෙස හොයාගත් උත්තරයට මම ලියනවා අවසාන තොගය කියලා. හරිද? එහෙනම් අවසන් තොගය 700යි. හරි. එකපාරකින් බැරි නම් තව පාරකින්. ඊළඟට ජංගම වත්කම්. අන්න අංක 4. ජංගම වත්කම් හොයන්නේ කොහොමද? ගානේ දීලා තිනවා ශනික අනුපාතය අන්න ලියන්න. ශනික අනුපාතය. ශනික අනුපාතය සමානයි වත්කම් අණු වගකීම්. වත්කම් අණු වගකීම්. ශනික අනුපාතය සමානයි වත්කම් අණු වගකීම්. හරි. වත්කම් අණු වගකීම් 0.75යි 91. 0.75යි 91. හරි. 0.75යි 91. 0.75යි 91. දශමාතයි 5යි 91. හරි 0.75යි 91. එතකොට ගානේ වත්කම් අණු වගකීම් මේ විදියට උත්තරේ දීලා තිනවා ශනික වත්කම් ලෙස. ගානේ දීලා තියෙනව නේද? ජංගම වගකීම් 500ක් කියලා. එහෙනම් 1 සමානයි 500යි. 1 සමානයි 500යි. එහෙනම් 0.75 සමානයි. හරි 0.75 සමානයි කීයක් වෙන්නේ නැද්ද? එහෙනම් අපි මෙහෙම කරමු. 1 සමානයි 500 නම් 7.5 වැඩි කරන්න 500. අන්න තමයි. 7.5 වැඩි කරන්න 500. අන්න එතකොට උත්තරේ එනවා අපිට 590 375 375 දැක්කද ඔය විදිය? ශනික වත්කම් වල වත්කම් අණු වගකීම් දාගත්තා. අගේ දාලා තිබ්බ 3 සහ එකක් දාගත්තා. වත්කම්
0.75යි වගකීම් 1යි. වගකීම් වල අගය දීලා තිබ්බ ජංගම වගකීම් ජංගම එකක් කියලා දීලා තිබ්බා 1 සමානයි 500යි නම් 7.5ක් ගන්න එක වැඩි කළා. එහෙනම් 375යි. 375යි. ඊළඟ අවසාන එක 5. මුළු වර්ෂයේ අවසන් වර්ෂයේ මුළු වත්කම් මත ප්‍රතිලාභ අනුපාතය. මුළු වත්කම් මත ප්‍රතිලාභ අනුපාතය. මුළු වත්කම් මත ප්‍රතිලාභ අනුපාත සමානයි එන්න 5 සමානයි බදු පසුලා ධන පොලිය බෙදීම මුළු වත්කම් වැඩි කිරීම 100 පදුපසු ලාභය කීයක් කියලා දීලා තියෙනවද බලන්න. පදුපසු ලාභය දීලා නැහැ. හැබැයි මම දන්නවා විකුණු බලන්න චුට්ටක් සුද්ධ විකුණුම් මත සුද්ධ ලාභ අනුපාතය විකුණුම් මත සුද්ධ ලාභ අනුපාතය 10යි. ඒ කියන්නේ විකුණුම් 4000ක් නම් 4000න් 10ක් තමයි සුද්ධ ලාභය කියන්නේ. එහෙනම් 4000න් 10ක් කීයද? 4000න් 10ක් කීයද? 400යි. එහෙනම් බදුපසු ලාභය 4000න් 100න් 10ක් කීයද? 400යි. එහෙනම් දානවා 400. හරිද? 400. ධන පොලියක් මේ ගානේ ගන්න පුළුවන්ද? ගන්න බෑ. එහෙනම් බිඳුව. බෙදීම. මුළු වත්කම්. අපි මුළු වත්කම් හොයාගත්ත රුපියල් 2000ක් කියලානේ. මුළු වත්කම් 2000ක් කියලා හොයාගත්ත නේද? එහෙනම් දාන්න. 2000යි. වැඩි කිරීම 100. නම් උත්තරය සිර 20යි. උත්තරේ සිර 20යි නේද? උත්තරේ සිර 20යි. අන්න බලන්න. හරිම සරලයි. කෙලින් පාරේ නෙමෙයි අපි එක්කන් ගියේ ඇදේට. හරි? හරි. එන්න හරි. ප්‍රශ්නාංක 132. බලන්න මොකද්ද කියන්නේ? අපිට තිර පහත් තොරතුරු 2019 3:31 දින අවසන් අවසන් තොරතුරු සීමිත අනුර පොදු සමාගමකට දාලා වෙයි. නේද? අපිට කියනවා මෙම තොරතුරු උපයෝගී කරගෙන පාත අනුපාත නිර්මාණය කරන්නලු. 1. ශුද්ධ ලාභ අනුපාතය හරිම ලේසි නේද? එන්න හරිම ලේසි එකක් දිලා තියෙන 2019. ශුද්ධ ලාභ අනුපාතය සමානයි ශුද්ධ ලාභය බෙදීම විකුණුම් වැඩි කිරීම 100. ශුද්ධ ලාභය කීයද ගානේ ශුද්ධ ලාභය කීයද බලන්න. ශුද්ධ ලාභය 600යි නේද? ශුද්ධ ලාභය 600යි. විකුණුම් 9000යි. 9000න් 600ක් 100ට කොච්චරද?
ඔය බදු අඩු කරපු වගේ තමයි දීලා තියෙන්නේ නේද? පටලව ගන්නෙ නෑ. බදු අඩු කරපු වගේ තමයි දීලා තියෙන්නේ අපිට. බදු අඩු කරලා තමයි ගාන දීලා තියෙන්නේ. එහෙනම් බදු අඩු කරලා නම් ගාන දීලා තියෙන්නේ. අපි ඒකට නෝහදු නම් 600 බෙදීම 9000 බෙදීම 100. බලන්න කීයද කියලා. බිංදුව දශම බිංදුවයි 6යි වැඩි කරාම 100ෙන් 6.6යි නම් සුද්ධ ලාභ අනුපාතය 6.6යි 7යි. එච්චරයි. ඊළඟ අංක 2 number 2 පොලි ආවරණ අනුපාතය එන්න පොලි ආවරණ අනුපාතය සමානයි බදු පෙර ලාභය ධන පොලිය බෙදීම පොලිය. එතකොට බදු පසු ලාභය නම් 600යි. බදු පසු ලාභය නම් 600යි. බදු පසු ලාභයෙන් බද්ද අඩු වෙලා තියෙන්නේ. එහෙනම් බදු පෙර ලාභය ගන්න නම් බද්ද එකතු කරමු. එහෙනම් බලන්න 600ට 40ක් එකතු කරාම කීයද? 640යි. එහෙනම් බදු පෙර ලාභය සමානයි 640යි නේද? 640යි. අන්න ගත්තා පොලිය 80යි බෙදුවා 80ෙන් බෙදුවා 80ෙන් බෙදුවා 80ෙන්. එහෙනම් 640 ධන 80 බෙදීම 80 වාර 9යි. අන්න වාර 9යි. වාර 9යි. ඒකත් හරි. ඊළඟ හිමිකම මත ප්‍රතිලාභ අනුපාතය. හිමිකම් මත ප්‍රතිලාභ අනුපාතය. හිමිකම් මත ප්‍රතිලාභ අනුපාතය ගන්න හිමිකම ගන්න හිමිකම මත ප්‍රතිලාභ අනුපාතය සමානයි හිමිකම බදු පසු ලාභය ඍණ බදු පසු ලාභය ඍණ වකෝ ලාභාංශ බදු පසු ලාභය ඍණ වකෝ ලාභාංශ බදු පසු ලාභය ඍණ වකෝ ලාභාංශ බෙදීම අයිතිකරු ප්‍රාග්ධනය. බෙදීම අයිතිකරු ප්‍රාග්ධනය. බදු පසු ලාභය ඍණ වකෝ ලාභාංශ බදු පසු ලාභය ඍණ බදු පසු ලාභය ඍණ වකෝ ලාභාංශ බෙදීම අයිතිකරු ප්‍රාග්ධනය. බලන්න ගානේ බදු පසු ලාභය කීයක් කියලා දීලා තියෙනවද? 600ක්. 600ක්. ඍණ වකෝ ලාභාංශ දීලාද? වකෝ ලාභාංශ දීලාද? දීලා නෑ. බිඳුවයි. බෙදීම අයිතිකරු ප්‍රාග්ධනය. අයිතිකරු ප්‍රාග්ධනය ගන්න සාකෝ සංචිත. බලන්න ගාන දීලා තිනවා සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනය 4200යි.
එනම් සාකෝ 4200යි නේද? ඊට පස්සේ අවසානයේ කියනවා 2018 3යි 1 දිනට මුළුවත්කම් සහ රඳවාගත් ඉපයුම් පිළිවෙලින් 6600ක් සහ 1200ක් විය. ගැටලුවක් නැත. නමුත් අපිට දීලා ඇත්තේ වසර අගතරතුරු හදන්න. වසර අග සාකෝ 4200 ඉන්නවා. වසර අග නැත්තේ කවුද? වසර අග නැත්තේ සංචිතකාරයෙක් තමයි කවුද? සංචිතකාරයෙක් තමයි රඳවාගත් ඉපයුම්. රඳවාගත් ඉපයුම් වල දීලා තියෙන්නේ මුල ශේෂය. මම රඳවාගත් ඉපයුම් වලත් සොයා ගන්න ඕන. අවසාන ශේෂය නේද? මම රඳවාගත් ඉපයුම් වල හොයන්නත් ඕනි අවසාන ශේෂය. රඳවාගත් ඉපයුම් වල මුල ශේෂය 1200යි. ඒකට එකතු කරනවා කාලච්ඡේදයේ ලාභය 600ක්. එතකොට අග රඳවාගත් ඉපයුම් 1800යි. අන්න අග රඳවාගත් ඉපයුම් 1800යි. සාකෝ 4200යි. එනම් ඔක්කොම 5000යි 6000යි. එනම් අයිතිකරු ලාභාංශය අයිතිකරු ප්‍රාක්‍තනය 6000යි. හරි? එහෙනම් අයිතිකරු ප්‍රාග්ධනය මම ගත්තේ කොහොමද? අයිතිකරු ප්‍රාග්ධනය සමානයි සාකෝ 4200 ධන අග රඳවාගත් ඉපයුම් 1800. හරිද? එනම් උත්තරය 10යි. උත්තරය 10යි. උත්තරය 10යි. ඊළඟ කොටසක ඉපයුම එන්න අංක 4. කොටසක ඉපයුම ගන්න. කොටසක ඉපයුම සමානයි. බදුපසු ලාභය බෙදීම සාකෝ ගණන. බදුපසු ලාභය 600යි. සාකෝ ගණන කීයද? සාකෝ ගණන 150යි. කොටසක ඉපයීම රුපියල් 4යි. ඊළඟ ණය හිමිකම් අනුපාතය එන් අංක 5. ණය හිමිකම් අනුපාතය සමානයි ණය බෙදීම හිමිකම. 6000 ගත්තු විදිහ බලන්න. සාකෝ දීලා තියෙනවා අවසන් දවසට 4200ක්. රඳවාගත් ඉපයුම් වල මුල ශේෂය තියෙනවා 1200ක්. රඳවාගත් ඉපයුම් 1200ට එකතු කරනවා ලාභය 600ක්. එතකොට අග රඳවාගත් ඉපයුම් වෙනවා 1800ක්. 4200යි 1800යි එකතු කරා නම් රුපියල් 6000යි.
රුපියල් 6000යි. හරිද? ඊළඟට දැන් මම මේකෙන් හොයාගත්තා හිමිකම කීයක් කියලාද? 6000. ඊළඟ හිමිකම දාන්න යටට. ණය කීයද? ණය. ගානේ දීලා නැද්ද ණය? ණය දීලා නෑනේ මාරයි. කොහොමද ණය දැන් හොයාගන්නේ? ගානේ ණය දීලා නෑ. ගානේ ණය දීලා නෑ. හැබැයි මට මෙහෙම පුළුවන්. කොහොමද? මට පුළුවන් කොහොමද? මෙන්න මෙහෙම මේ බලන්න. වත්කම් සමානයි වගකීම් ධන හිමිකම්. වත්කම් සමානයි වගකීම් ධන හිමිකම්. වත්කම් කීයක් කියලා මම හොයාගත්තද? එව්වේ නෑනේ තාම. එව්වේ හිමිකම්නේ. හිමිකම් 6000යි. වගකීම් දන්නේ නෑ. හැබැයි ගානේ දීලා තියෙනවා මුළු වත්කම් කීයක් කියලාද? 8400ක්. එහෙනම් දෙපැත්ත සුළු කරාම මට හොයාගන්න පුළුවන් L සමානයි 2400යි. එහෙනම් වගකීම් සමානයි 400යි. වගකීම් 400ක් නම් අපිට කියනවා අතිරේක තොරතුරු අංක 2 2019 3:31 දිනට මුළු වගකීම් සමානයි දිගු කාලීන ණය. එහෙනම් A 1400ම ණය. ඒ 2400ම ණය කියලා එයා කියන්නේ. හරිද? එහෙනම් 2400 බෙදීම 6000 සමානයි 0.4යි. 0.4යි කියලා ලියන අවතෝලන. හරිද? අවතෝලන. හරි. බලන්න මේක තේරුණාද කියලා දැන්. මම වත්කම් සමානයි වගකීම් ධන හිමිකම් වලින් තමයි වගකීම් ටික හොයාගත්තේ. හරි. බලන්න මේක තේරුණාද කියලා. හරි. බලන්න මේ මෑතක ආපු ප්‍රශ්න පත්‍රය 2020 එළියට ගාන කියනවා 2023 3:31 දින අවසන් වර්ෂය සඳහා මෝටර රථ කර්මාන්තයේ නියුතු සමාගම් 3කට අදාළ තොරතුරු පහත පරිදි වේ. මේ වගේ එකක් 2016 තව මතකද? 16 හරි මට මතක විතර ආවා. නේද? අපිට අනුපාත ටික හදලා දීලා අපිට කියනවා අවශ්‍ය වන්නේ පහත එක් තත්ත්වයන්ට අදාළ සමාගම හඳුනාගෙන එයට පදනම් වූ අනුපාතය සඳහන් කරන්න. හරිම ලේසි, හරිම ප්‍රාථමික ගානක්. හරිම ලේසි, හරිම ප්‍රාථමිකයි. දාන්න අංක 1. මෙහෙම ලියමු. අනුපාතය මේ පැත්තෙන් හේතුව. හේතුව නැත්තම් මොකද්ද? සමාගම අනුපාතයේ සමාගම. ලේසිනේ එතකොට. හරිද? ලේසි නේද? මේ පැත්තෙන් අංක 1. හරි. ඉහළම තෝලනය සහිත සමාගම. ඔය කියන්නේ තෝලනය හොයන්නේ කොහෙන්ද? ණය හිමිකම් අනුපාතය. බලන්න කාගේද ණය හිමිකම් අනුපාතය වැඩි කියලා. ලියමු අනුපාතේ නම. නම ලියමු. ණය හිමිකම් අනුපාතය. අනුපාතේ නමක් ලියන්න කියනවනේ. ණය හිමිකම් අනුපාතය කවුද ඒකේ වැඩිම බලන්න. කවුද වැඩිම බලන්න? බීටගේ 80ක් නේ. බීටගේ 80යි. බීටගේ ණය හිමිකම් ප්‍රාග්ධනයේ ණය තියෙනවා 80ක්. ආවරණය වෙන්න නේද? බීටගේ 80යි. එහෙනම් බීට තමයි වැඩිම ණය හිමිකම් අනුපාතයේ වැඩිම බීට. ඉන ලියන්නේ. සමාගම බීටා සමාගම
බීටා සමාගම දෙක තොග භාවිතයේදී වැඩිම කාර්යක්ෂමතාවය දක්වන සමාගම. තොග භාවිතයේ කාර්යක්ෂමයි කියලා කියන්නේ තොග පිරිවැටුම් අනුපාතයේ වාර ගන්න වැඩි. තොගයක් එනකොට අද එනවා විකිනෙනවා. අද එනවා විකිනෙනවා. අද එනවා විකිනෙනවා. කියන්නේ තොගය භාවිතා වීමේ ශීඝ්‍රතාවයවත් කාර්යක්ෂමතාවය වැඩි. නම් තොග පිරිවැටුම් අනුපාතයේ වැඩි සමාගමයි ඔය අහන්නේ. නේද? ඒක ලියන්නේ. තොග පිරිවැටුම් අනුපාතය තොග පිරිවැටුම් අනුපාතයේ කාගේද වැඩි බලන්න. කාගේද වැඩි? ඇල්ෆාගේ නේද? ඇල්ෆාගේ 9.5ක් තියෙනවා නේ. ලියන්නේ නා. ඇල්ෆා සමාගම ඇල්ෆා සමාගම ඇල්ෆා සමාගම ඊළඟ ඉහළම ද්‍රවශීලතාවයේ සහිත සමාගම. ද්‍රවශීලතාවය හොයන්නේ මොකෙන්ද? ද්‍රවශීලතාවය හොයන්නේ මොකෙන්ද? ෂණික වත්කම් වලින් හොයන්න පුළුවන්. නේද? ෂණික වත්කම් නැත්නම් ද්‍රවශීල වත්කම් අනුපාතය. ලියන්න. ෂණික වත්කම් අනුපාතය. ෂණික වත්කම් අනුපාතය. ෂණික වත්කම් අනුපාතය. එතකොට කාගේද ෂණික වත්කම් අනුපාතය වැඩිම? ඇල්ෆාගේ 1.2යි. බීටාගේ 2.8යි. ගැමාගේ 2.5යි. කවුද වැඩි? බීටා නේද? 2.8ක් තියෙනවා බීටාගේ. නේ? ජංගම අනුපාතය පුළුවන්. ඉතින් මේක දීලා නෑනේ. දීලා තියෙනවානේ. ඒකනොත් පුළුවන්. ඒකනොත් පුළුවන් නේද? ඔව්. ඒකනොත් පුළුවන් ද්‍රවශීලතාවය හොයන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නෑ පුළුවන්. ශ්‍රේණික වත්කම් අනුපාතය හරි ඉතින් ශ්‍රේණික වත්කම් අනුපාතය මත ගත්තක් ගන්න පුළුවන්. එක්කෝ ජංගම අනුපාතයෙන් ගන්නත් පුළුවන්. ද්‍රවශීලතාවය නෑන්නේ. ජංගම අනුපාතය දෙන්නගෙන් කෝක ගත්තත් තේරෙන්නේ කවුද? තේරෙන්නේ කවුද? බීටා. බීටා නේ? දෙන්නගෙන් කවුරු ගත්තත් බීටා තමයි වැඩිම. එනවා ලියන්න බීටා සීමිත නැත්නම් බීටා සමාගම. බීටා සමාගම. බීටා සමාගම. ඊළඟට 4 ආයෝජන මත වැඩිම ප්‍රතිලාභයක් ජනනය කරන සමාගම. ආයෝජනය මත වැඩිම ප්‍රතිලාභයක් කියලා කියන්නේ මුළු වත්කම් මත කාගේද ප්‍රතිලාභය වැඩි කියලා අහන්නේ. ලියන්න මුළු වත්කම් මත ප්‍රතිලාභ අනුපාතය. ලියන්න. මුළු වත්කම් මත ප්‍රතිලාභ අනුපාතය. මුළු වත්කම් මත ප්‍රතිලාභ අනුපාතය. මුළු වත්කම් මත ප්‍රතිලාභ අනුපාතය කාගේද වැඩි? මුළු වත්කම් මත ප්‍රතිලාභ අනුපාතය කාගේද වැඩි? මුළු වත්කම් මත ප්‍රතිලාභ අනුපාතය කාගේද වැඩි? බීටාගේ නෙමෙයි ගැමාගේ. බීටාගේ නොවේ ගැමාගේ නේද? මේද ගැමාගේ ගැමා සමාගම. ගැමා සමාගම. ගැමා සමාගම. අවසාන එක 5 ගණදෙනු කරුවන්ගෙන් මුදල් එකතු කිරීමේදී වැඩිම කාර්යක්ෂමතාවයක් දක්වන සමාගම. ගණදෙනු කරුවන්ගෙන් මුදල් එකතු කරනවා කියලා කියන්නේ ණය ගැති පිරිවැටුම් අනුපාතය. ණය ගැති පිරිවැටුම් අනුපාත වාර ගාන වැඩි වෙන තරමට අපි ණය එකතු කිරීම මොකද? ස්පීඩ් නේද? ණය එකතු කිරීම ස්පීඩ්. එහෙනම් ලියන්න.
අංක 5 ණය ගැති පිරිවැටුම් අනුපාතය ණය ගැති පිරිවැටුම් අනුපාතය බලන්න කාගේද වැඩි කියලා කාගේද වැඩි බීටාගේ නේද එහෙනම් බීටා තමයි ණය එකතු කරනකොට කඩි මුඩිය එහෙනම් බීටා සමාගම හරි එහෙනම් ඔන්න බලන්න 2012 ඉඳන් 20 වෙනකම් අනුපාත ගණන් සෙට් එකක් කරන ගමන් සමස්ත පැහැදිලි කිරීමක් කරා. වාර ගාන අඩු වෙන්න නෙමෙයි. වාර ගාන වැඩි වෙන්න. ඒ කියන්නේ මම අද ණයට වික්කොත් එයාගෙන් සල්ලි අදම එකතු කරගන්නවා. හෙට වික්කොත් අනිද්දා එකතු කරනවා. ඒ කියන්නේ ණය එකතු කරගන්න ස්පීඩ් එක වැඩි. ණය දීලා ටක් ගාලා එකතු කරගන්නවා. දීලා ටක් ගාලා එකතු කරගන්නවා. ණය ටක් ගාලා එකතු කරනවා කියලා කියන්නේ වාර ගානකින් ගොඩකින් ඒ කියන්නේ මම අද යනවා පොලිය එකතු කරන්න හෙට යනවා අනිද්දා යනවා හැමදාම යනවා මම එකතු කරන්න යන වාර ගාන වැඩි වෙන තරමටම ටක් ගාලා සල්ලි හම්බ වෙනවා නේ වාර ගාන වැඩි වෙනකොට මර ටක් ගාලා සල්ලි ටික එකතු කරගන්න පුළුවන් හරිද එකතු කරගන්න පුළුවන් හරි බලන්නකෝ ගාන 2020 ගාන අනිත් අවුරුදු වල නම් පොඩ්ඩක් හරි 2009 නම් චුට්ටක් අමාරුයි. හැබැයි මේ 2020 වල ලකුණු 10ක් දීලා තියෙනවා. මෙලොරක් තියෙනවද බලන්න. කිසිම දෙයක් නෑ බලන්න. මේකේ අහන්නේ ඔයා ඉගෙනගත්තු දැනුම ගාන හදන්න මේ අහන්නේ දැනුම.